එහෙනම් එදා නවත්තපු දෙනින් පටන් ගමු. එදා නැවැත්තුවේ මම අර ගානක් හදලා තමයි නැවැත්තුවේ. මම කිව්වා මොනවාද මම කතා කරන කොටස් කියලා. නිකන් අර බෙදලා කරේ මම කාරකාත්මක වර්ධකවල විවෘත පුඩු අවස්ථාවේ සම්මුත පුඩු අවස්ථාවේ කියලා දෙකක් තියෙනවා. ඔප්පෑම්ප් කියමුකෝ. ඔප්පෑම්ප් වල කාරකාත්මක වර්ධක නැත්තම් කොටස් දෙකක් තියෙනවා. මොනවාද? විවෘත පුඩු සම්මුත පුඩු කියලා. එතකොට මෙන්න මේ සම්මුත පුඩුවේ වගේ සම්මුත පුඩුවේට අපි කියනවා ප්‍රතිපෝෂණ පරිපත කියලා. මෙන්න මේ ප්‍රතිපෝෂණ පරිපත වර්ග දෙකක් තියෙනවා. කොහොම ඍණ ප්‍රතිපෝෂණ ධන ප්‍රතිපෝෂණ. ඔන්න ඔය ගැන තමයි දැන් කතා කරන්න තියෙන්නේ. හරි. මාතෘකාව ලියන්න. ඍණ ප්‍රතිපෝෂණ මාතෘකාවක් නේ. ඍණ ප්‍රතිපෝෂණ අපවර්තන නොවන වර්ධනය. නැත්නම් අපවර්තන රහිත. ඍණ ප්‍රතිපෝෂණ අපවර්තන රහිත වර්ධනය. අනිත්‍රය යන්නානේ මට ඒක පැටලෙනවා. ඍණ ප්‍රතිපෝෂණ අපවර්තන රහිත වර්ධනය. හරි. ඔයාලා දන්නවා දැන් මේ වෙනකොට අපි මොකටද ඔප්පෑම්ප් එකක් පාවිච්චි කරන්නේ කියලා. ඔප්පෑම්ප් එකක් පාවිච්චි කරන්නේ මොකක් හරි ධාරාවක් වර්ධනය කරගන්න. ඒ කියන්නේ මොකක් හරි සංඥාවක් වර්ධනය කරගන්න තමයි මෙන්න මේ සර්කිට් එක පාවිච්චි කරන්නේ. හරි. තරුවක් දාලා ලියන්න. මිලිවෝල්ට් ප්‍රමාණයේ වෝල්ටීයතා සංඥා ඉතා හොඳින් මිලිවෝල්ට් ප්‍රමාණයේ වෝල්ටීයතා සංඥා ඉතා හොඳින් වර්ධනය කර ගැනීම සඳහා මිලිවෝල්ට් ප්‍රමාණයේ වෝල්ටීයතා සංඥා ඉතා හොඳින් වර්ධනය කර ගැනීම සඳහා කාරකාත්මක වර්ධක පරිපත භාවිතා කළ හැක. හරි. ඊළඟට තර ලකුණු දාලා ලියන්න. අපවර්තනයක් නොමැතිව සංඥාවක් වර්ධනය කර ගැනීම සඳහා පහත ආකාරයේ පරිපතයක් භාවිතා කළ හැකිය. සර්කිට් එක තමයි මෙන්න මේක. ඔන්න මේ පැත්ත භූගත කරලා තියෙන්නේ. මේ පැත්ත භූගතයකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ ප්‍රතිපෝෂණ පරිපතයක් කියන්නේ මෙන්න මේකේ
ප්‍රධානයයි ප්‍රතිධානයයි මෙන්න මේම ප්‍රතිරෝධකයක් දාලා මෙන්න මේම සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ ප්‍රතිරෝධක නිකන් අකුරු දෙකක් දාගන්න මම දානවා මේකට RB කියලා මේක බැක් එක මේක දානවා RF මේක ෆෝවර්ඩ් රෙසිස්ටර් එක මේක බෑක්වර්ඩ් රෙසිස්ටර් එක කියලා ඔන්නෝම RF RB කියලා මම දාගන්නම්කෝ. හරි. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ වගේ සර්කිට් එකකට. එතකොට Vin එක දෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ ධනයක සම්බන්ධ වෙලා තියෙන්නේ මොකටද? ධනයක සම්බන්ධ වෙලා තියෙන්නේ V1ට. එතකොට ඍණ කියන්නේ V2ට. හරිද? අපි අර කලින් අදපු අංකනේ මතක ඇතිනේ. එතකොට ඔයාලට මතක ඇති මොකද්ද මම ඉස්සෙල්ලාම දුන්න පළවෙනි ඕක පටන් ගත්ත දවසේ මොකක් කියලායි? මෙන්න මේ ඍණයක භූගත කළා ඍණ පැත්තේ තියෙන එක මොකක් හරි මොනවා හරි ප්‍රතිරෝධ මොන මගුලකින් හරි ගිහිල්ලා භූගත වෙලා අපි ධනයකට වෝල්ටීතාවයක් දුන්නොත් මෙන්න මේ ඍණයකට නේ ධනයකට වෝල්ටීතාවයක් දුන්නොත් Vin එක දුන්නොත් එම V out එක හම්බ වෙන්නේ අපවර්තනයක් නැති එකක් කියලා මං දුන්නා. මතක ඇතිනේ ඒවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් දුන්නොත් එහෙම මේ වාගේම මුකුත් පැත්ත ගහන්නේ මේ වෝල්ටීතාව කාලයත් එක්ක Vin එක කාලයත් එක්ක එකට V out එක කාලයත් එක්ක එක ඇඳුත් මෙන්න මේක උස වැඩි වෙන එක විතරයි වෙන්නේ. හරිද? උස වැඩි වෙන එක විතරයි වෙන්නේ ඒ පැති වලටමයි තියෙන්නේ. හරිද? ඔන්න ඔය වගේ වර්ධනයක් තමයි මෙන්න මේ වගේ සර්කිට් එකකින් අපිට ගන්න පුළුවන්. මම මේක එදත් කියලා දුන්නා. එතකොට මේකත් ඒ වගේ ඍණ පැත්ත මුගත කරලා ධන පැත්තට දෙන එකක් හින්දා මෙන්න මේ වගේ වර්ධනයක් තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධ දාගන්න එක හින්දා මේකට පොඩි මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. හරි මේ සර්කිට් එක ඇඳ ගන්නකො යාලා. මෙන්න මේම ඍණ ධන කියලා විතරයි දෙන්නේ ගණන් වල. හරිද? ඍණ ධන කිව්වන් පස්සේ ඔයාලා දැනගන්න ඕනේ ඍණ කියන්නේ V2 එක ධන කියන්නේ V1 එක කියලා. ගණන් වල දෙන්නේ ඔච්චරයි. හරි මේ සර්කිට් එක ඇඳ ගන්න. කලින් දවසේ ටික බලාගෙනවත් ආය නැත්නම් පොඩ්ඩක් වෙලා ඉන්න ඉතින් මේක මීටරයට වැටෙනකම් ගාන එහෙම හදද්දි පොඩ්ඩක් මතක් වෙයි ඉතින් පොඩ්ඩක් බලන්න නැතුව ආවනම් මොන හරි අවුලක් තියෙනවා නම් මතක නැති තියාගෙන දාන්න මෙසේජ් එකක් මට නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න. හරි දැන් මට ඔයාලා පොඩි වැඩක් කරලා දෙන්න ඕනේ. හරිද? දැන් ඔයාලා දන්නවා මේකේ තියෙන්නේ මොකද්ද? අපවර්තන රහිත වර්ධනයක් කියලා. අපවර්තන රහිත වර්ධනයක් කියලා දැනගන්න මේ මාතෘකාව හින්දා නෙමෙයි. මම මුලින්ම කියලා දුන්නා ඍණ පැත්ත භූගත කළා ධන පැත්තට විභාගයක් දුන්නාන් පස්සේ අපවර්තනයක් නැතිවක් එන්නේ කියලා මම පළවෙනි දවසේ කියලා දුන්නා. එතකොට වීන්ට ධන වෝල්ටීතාවයක් තියෙන අවස්ථාවක් හිතන්න වීන් ධන වගේ අවස්ථාවක් හිතන්නකෝ. එතකොට මෙතන තියෙන එක වර්ධනය වෙලා තමයි මෙතෙන්ට එන්නේ. වර්ධනය වෙන ගුණාකාරය අපි දන්නේ නැහැ. සමහර විට මෙතනින් එකක් දුන්නාන් පස්සේ මෙතනින් 10ක් වගේ එනවා ඇති. හරිද? මෙතන ඉඳන් දෙන වෝල්ටීතාවය වර්ධනය වෙලා එන්නේ. මෙන්න මේ ධන පැත්තට දුන්නොත් ධන එකක්මයි V out එන්නේ. හරිද? ඒක තමයි මෙන්න මේ වගේ ධන පැත්තට වෝල්ටීතාවයක් දුන්නාන් පස්සේ
තියෙන කේස් එක. හරි. දැන් අපි වර්ධනය වෙන ප්‍රමාණය හොයන්න යම් මේකේ. එතකොට මට කියන්න දැන් මේකේ මොන වගේ දෙයක්ද වෙනව ඇත්තේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා මෙතන v in මොකක් හරි අගයක් තිබ්බොත් එහෙම ඒ v in අගයෙන් මෙතන තියෙන්න ඕනේ. මෙතන v in අගයක් තියනවා කියන්නේ මෙතන යම්කිසි වෝල්ටීයතාවයක් තියෙනවායි කියන්නේ ධාරාව කොහෙද ගලන්නේ? ධාරාව මෙන්න මේ පැත්තට ගලන ධාරාවක් තියෙනවා. මම දන්නේ නැහැ. ඔන්න i කියලා මම ඒක දාගත්තා. එතකොට ඔයාලා දන්නවා කලින් දවසේ කියලා දුන්නා මොනවාද කලින් දවසේ කියලා දුන්න දේවල්? මේක දැන් v in සමානයිනේ v1 ට. v in සමානයි v1. හරි. එතකොට v1 සමානයි v2. ඕක කියවෙනි golden rule එකක්. දෙවෙනි golden rule එකද? ඔව් දෙවෙනි එකනේ. දෙවෙනි කාර්ය පළවෙනි කාර්ය ඔය දෙකෙන් එකක් තමයි මෙන්න මේක එක rule එකක්. එතකොට ඊළඟ golden rule එක තමයි මෙන්න මේ ඇතුළට ධාරාවක් ගලන්නේ නැහැ කියලා. මෙන්න ඉන්පුට් එකෙන් ඇතුළට ධාරා ගලන්නේ නැහැ කියලා දෙවෙනි rule එක කියන්නේ. එතකොට මෙන්න මේ ඇතුළට ධාරා ගලන්නේ නැත්නම් මෙන්න මෙතනින් මේ පැත්තට යන්න ධාරාවක් මෙන්න මෙතනින් එන්න ඕනේ අනිවාර්යෙන්. i කියලා ධාරාවක් මෙතනින් එන්න ඕනේ. නැත්නම් මෙතනින් යන්න ධාරාවක් කොහෙන්ද එන්නේ? මේක ඇතුලෙන් එන්න බෑ. ඒකින් නම් මෙතනදී වෙන්නේ මොකද්ද? v out ගේ ඉඳන් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙතන මෙතෙන්ට මෙන්න මේ i කියලා ධාරාවක් ගලන එක තමයි වෙන්නේ. ඔයගේ ගණන් හැදුවා ඔය i කියන ඒවා හෙව්වා අපි ගිය සතියේ. හරි. මට දැන් හොයලා දෙන්න මෙන්න මේ i කියන ධාරාව. i කියන ධාරාව හොයලා දෙන්න මට. ඔය try එකක් දෙන්න බලන්න මට ඕනේ v1 එකයි v in එකයි v out එකයි අතර සම්බන්ධයක් මට හොයලා දෙන්න පුළුවන් නම් සමීකරණ දාලා කොහොම හරි v in සමානයි මෙතරක් v out කිය නෑ v out සමානයි මෙන්න මෙතරක් v in කියලා සම්බන්ධයක් හොයලා දෙන්න මොනවා හරි සමීකරණ දාලා මට පොඩි වැඩක් try එකක් දෙන්න බලන්න. උත්තරේ මේ මෙතන එන උත්තරේ තියෙන්න පුළුවන් මොනවයි? r b තියෙන්න පුළුවන් ඒවා මම දීලා තියෙන්නේ r f ඒකත් මම දීලා තියෙන්නේ. i එහෙම තියෙන්න බෑ හොඳේ. i කියන එක ඔය පස්සේ කොළ පාටෙන් දාගත්තේ පස්සේ. එතකොට v out v in අතර සම්බන්ධයක් මට හොයලා දෙන්න සමීකරණ දාලා සමීකරණ දාන ඉදි ගණන් හැදුවානේ. සමීකරණ දාලා පොඩි try එකක් දෙන්න බලන්න. හදන්න. දැන් ඔයගේ ධාරා හෙව්වා. ඒ කියන්නේ සංඛ්‍යාත්මක අගයන් තියෙන ඒවා හෙව්වනේ. try එකක් දෙන්න කට්ටිය. නිකන් ඉන්න එපා. මං හදනකම් බලන් ඉන්න එපා. try එකක් දෙන්න. ඒ කියන්නේ සමීකරණ දාන්න. v සමාන ir දාන්න තියෙන්නේ මේ ප්‍රතිරෝධයට v සමාන ir දාලා ඕක පුළුවන් හදාගන්න. බලන්න try එකක් දෙන්න. හරි උත්තර දාලා දෙන්න බෑ මම කොහොමද හදාගන්නේ v out v in අතර සම්බන්ධයක් නේ හොයාගන්නයි කිව්වේ ඒතකොට දාන්න r b ට v සමානයි ir දාන්න මම දානවා r b ට delta v සමානයි ir එතකොට rb ගේ දෙපැත්තේ විභවාන්තරය ගන්න ඕනේ වැඩි විභවයෙන් අඩු විභවය අඩු කරනවා දැන් අපි ධාරාව මේ පැත්තට යනවායි කියලා හිතුවොත් එහෙම වැඩි විභවය තියෙන්නේ මෙතන එතකොට වැඩි විභවය මෙතන තියෙන්නේ වැඩි විභවයෙන් අඩු විභවය අඩු කරනවා එතකොට මෙතන වැඩි විභවය කීයයි මෙතන v in තියෙන හින්දා මෙතනත් v in මෙතන v in හින්දා මෙතනත් v in එතකොට මෙතන විභවය v in වැඩි විභවය v in අඩු විභවය මෙතන කීයේ බිඳුවයි
සමානයි ධාරාව I වැඩි කිරීම ප්‍රතිරෝධය RB. හරි. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් එකක් V in සමානයි I වතාවක් RB කියලා. ඊට පස්සේ තව සමීකරණයක් ගමු අපි RF ට V සමානයි IR දානවා. දෙකට V සමානයි IR දාන්නේ තියෙන්නේ. දැන් දානවා මොකටද? RF ට delta V සමානයි IR. RF ගේ දෙවැත්ත විභවාන්තරය ගන්න වැඩි විභවය. මේ පැත්තට ධාරාව යනවා කියලා හිතුව ඉඳන් මෙතන තමයි වැඩි විභවය. මෙතන තමයි අඩු විභවය. එතකොට මෙතන වැඩි විභවය කීයයි? V out අඩු විභවය මෙතන V in සමානයි I වතාවක් මෙතන යන්නේ I ධාරාවමයි ප්‍රතිරෝධය RF. ඔන්න. එතකොට දැන් V not උත්තරේ අවුලන්නේ නැහැ, V in අවුලන්නේ නැහැ, RF අවුලන්නේ නැහැ. I තිබ්බොත් නේ කේස් එක. I එකට මෙතන එකක් හදලා ගමු. මෙතනින් අපි I තනි කරොත් එහෙම කීයයි එන්නේ? I සමානයි V in බෙදීම RB. හරි. මේක උස්සන් ගිහිල්ලා අතෙන්ට දාන්න. මේක උස්සන් ගිහිල්ලා මෙතෙන්ට දැම්මම මොකද වෙන්නේ? V out රින V in ඒක තියෙනවා. I වෙනකොට දානවා මොකද? V in බෙදීම RB. වතාවක් RF. V in බෙදීම RB කියන එක I තියෙන තැනට උස්සන් ගිහලා දැන් මේ දෙක සමානින්ද ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ in එක මම මේ පැත්තට දානවා. එතකොට මට එනවා V out සමානයි V in වැඩි කිරීම RF බෙදීම RB. ඕම ලියා ගන්න පුළුවන් අපිට. V in මේක ගුණ කිරීම මේක බෙදීම පදයන් ඕම ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ධන අර පැත්ත තිබ්බ ඍණ V in මේ පැත්තට එනකොට ධන වෙනවා. එතකොට මට ලියා ගන්න පුළුවන් V out සමානයි V in එකක් එළියට ගත්තොත් මොකක්ද දෙන්නේ උත්තරේ? V in එකක් එළියට ගත්තොත් මෙතන ඉතුරු වෙනවා එකක් එක ධන RF බෙදීම RB. හරි. ඕක තමයි උත්තරේ. ඔයාලට ප්‍රශ්නයක් නැහැ මේ පොඩ ඉන්න. ඔයාලට මෙන්න මේක ආවත් ප්‍රශ්නයක් නැහැ. මොකද්ද? ඕක සුළු කරලා ඉවරලා ඔයාලා සමානුන්ට ඇවිල්ලා ඇති V not සමානයි V in වතාවක් RB ධන RF බෙදීම RB කියලා උත්තරයක් ආවත් මේකත් හරි. ප්‍රශ්නයක් නැහැ. මේක ගත්ත කට්ටිය වැරද්දක් නැහැ. මේක ගත්ත කට්ටිය මේකත් ලියා ගන්න. ලියලා තියාගන්න. මේක ලියලා මේක කොටු කරගන්න. මේක මතක තිබ්බට කමක් නැහැ මේ සමීකරණය. අපිට MCQ වලට එම් පටකාල උත්තර ලියන්න පුළුවන් මෙන්න මේ සමීකරණය මතක තිබ්බට. කියන්නේ ඔයාලා ගන්න විදිය දැනගන්න. ගන්න විදිය දැනගෙන මතක තියාගන්න. එතකොට අපිට මතක නැති වෙලාවක වුණත් අපිට ටක් ගාලා අදා ගන්න පුළුවන් නේ. ඔය සමීකරණේ කොටු කරගන්න. මේක මොකක් හරි තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් එහෙම එවෙලෙම අහන්න දැන් ලැජ්ජාවක් නැහැ. දැන් දවස් 7-8ක් මේ පන්ති කරනවානේ දැන් ආයි මොකද්ද අඳුරන සෙට් එකේ ඉන්නේ ආයි. දැන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න නැත්නම් ලැජ්ජයිම නම් මට දාන්න මැසේජ් එකක් Zoom එකේ හරි WhatsApp එකේ හරි. හරිද? මේක මොකක් හරි අවුලක් තියෙනවා නම් අවුලක් තියෙන ඉතින් කලින් දවසේ ඉතින් ටික මෙලෝඩියක් බලන්න නැතුව එකපාරටම අර තුත වෙනවා වගේ මෙතන පහළ වුණා වගේ කට්ටියට තමයි මේක තේරුන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තේ. හරි. දැන් ඔයාලා මෙන්න මේක ගත්තානේ. මේක ගත්තා අඩුපාඩු තියෙන කට්ටිය අදා ගන්න ඕනේ. බොරු එහෙම ලියා ගන්න එපා පොතේ. හරි. එතකොට දැන් මේ V out එක මොකටද ගත්තේ? මේක ගත්තේ නිකන් නෙවෙයි පොඩි කේස් එකකට ගත්තේ.
මෙන්න මෙහෙම සම්බන්ධයක් අපිට හදාගන්න පුළුවන් වුණ ඕකේ. ඔය V out V in එක සම්බන්ධයක් හදාගත්ත පස්සේ ඔයාලා දන්නවා මොකද්ද වෝල්ටීයතා ලාභය කියන්නේ. ඕනම වෝල්ටීයතා ලාභයක් කියලා කියන්නේ බලාගන්න. ඕනෑම වෝල්ටීයතා ලාභයක් කියලා කියන්නේ වෝල්ටීයතා ලාභයක් කියලා කියන්නේ මොකද්ද? සිංහලෙන් කියන්නේ වෝල්ටේජ් ගේන්. සිංහල ඉංග්‍රීසියෙන් කියන්නේ වෝල්ටේජ් ගේන් එක. වෝල්ටීයතා වැඩි වෙන ප්‍රමාණය ගේන් එක වෙයි. වෝල්ටීයතා ලාභය කියන්නේ නිකන් කැතයි වගේ නක්. එහෙම මතේ තියා. ඒකට වෝල්ටීයතා ලාභය. වෝල්ටීයතා ලාභය කියන්නේ අනිවාර්යයෙන්ම මොකද්ද? අපිට ලාභය කියන්නේ V out බෙදීම V in. ඒ කියන්නේ අපිට හම්බෙන ප්‍රමාණය බෙදීම අපිට තිබ්බ ප්‍රමාණය. එතකොට මේක කියන්නේ V out හැදෙන්නේ V in එක කොච්චරකින් ගුණ වෙලාද කියන එක තමයි වෝල්ටීයතා ලාභය කියලා කියන්නේ. හරිද? එතකොට ඕනම එකක වෝල්ටීයතා ලාභය ගන්න ඔහොම අර ට්‍රාන්සිස්ටර් වලත් අර වෝල්ටීයතා දාලා ලාභ ඔක්කොම ගත්තේ ලාභයක් ගන්නවා නම් ෆිසික්ස් වල ලාභ ගන්න මෙන්න මෙහෙම. කොමර්ස් වල වෙන විදිහට නැති ෆිසික්ස් වල ලාභ ගන්න ඔහොම. එතකොට වෝල්ටීයතා ලාභය කියන්නේ මෙන්න මේකනේ. එතකොට අපිට මෙන්න මේක මොකද්ද? මේක ඇවිල්ලා සංවද පුඩු අවස්ථාවේ මේ ඍණ ප්‍රතිපෝෂණ අපවර්තන රහිත වර්ධනයක වෝල්ටීයතා ලාභය අපිට ගන්න පුළුවන් කොහොමද? වෝල්ටීයතා ලාභය අපිට ගන්න පුළුවන් මොකද්ද? සංවත පුඩු අවස්ථාවේ වෝල්ටීයතා ලාභය. සංවත පුඩු වෝල්ටීයතා ලාභය අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවක V out බෙදීම V in නේ. V out බෙදීම V in කියන්නේ V out බෙදීම V in. එතකොට මේ මෙතනින් අපි කොටු කරගත්ත එකෙන් V out බෙදීම V in කියන එක ගත්තොත් එහෙම අපි වෝල්ටීයතා ලාභය ගමු නිකන් සාමාන්‍යයෙන් ගන්න අකුර තමයි A අකුර. හරි? ඒක මං ආස අකුරක් නෙමෙයි සාමාන්‍යයෙන් ගන්න අකුර A අකුර. එතකොට A කියලා කියන්නේ V out බෙදීම V in ටනේ. එතකොට මේකේ V out බෙදීම V in නැත්තම් A කියන එක සමාන වෙනව මොකටද? මෙන්න මේකෙන් හදාගන්න V out බෙදීම V in. V out බෙදීම V in හදාගන්න මේ V in එක මේ පැත්තට ගේන්න. මේතන ගුණ කිරීමක් වගේ දෙන මේ පැත්තට බෙදීමක් කරලා ගේන්න. එතකොට අපිට ඔතනින් මං උඩින් ලියන අතයි ලියන්න ඉඩ මදින්දා V out බෙදීම V in. අර පැත්තේ තියෙන V in එක මේ පැත්තට ගෙනාවා පස්සේ මේක බෙදීමක් වෙලා එනවා. ඉතුරු වෙන්නේ එක දන RF බෙදීම RB. ඕක තමයි මෙන්න මේ වගේ සර්කිට් එකක්. ඒ කියන්නේ ඍණ ප්‍රතිපෝෂණ සර්කිට් එක වෝල්ටීයතා ලාභය ගන්න මෙන්න මේ සමීකරණය. මේක මතක තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න එක හොඳයි. හරි. V out බෙදීම V in කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්නෙ මොකද්ද? ඒ අකුරනේ. ඒ කියලා කියන්නේ වෝල්ටීයතා ලාභය. ඔයාලා ලියලා අර උත්තරේනේ. හරි. ඊට පස්සේ ඔයාලා ලියන්න මෙන්න මෙහෙම වෝල්ටීයතා ලාභය කියලා මෙන්න මේක ලියන්න. ඉස්සෙල්ලාම වෝල්ටීයතා ලාභය කියලා මෙන්න මේක ඉස්සෙල්ලාම ලියා ගන්න. මේක එකටම ලියා ගන්න. ඊට පස්සේ සංවෘත පුඩු අවස්ථාවේ වෝල්ටීයතා ලාභය කියලා ඊළඟට මෙන්න මේක ඔන්න ඔය සමාන ලකුණට එහා පැත්තෙන් තමයි මෙන්න මේක දාලා ලියලා රවුන්ඩ් කරගන්න. තේරුණාද මේ ලියන්න කිව්විද? කොහොමද ලියන්නේ? එන්න මගුල්
සීමාස් මේක ලියාගන්න කිව්විදි තේරුණාන්නේ? ඔව් සර් තේරුණා. ලියාගත්තනේ? කොහොමද තනුරි නැද්ද? ඉන්න. තනුරි වීඩියෝ ඔන් කරලා නැහැ. හරි. ඊට පස්සේ පල්ලෙන් ලියන්න RF සහ RB ට RF සහ RB ට ගැළපෙන ප්‍රතිරෝධක යොදාගෙන අවශ්‍ය ප්‍රමාණයේ වෝල්ටීයතා ලාභයන් ලබාගත හැකිය. හරි. ඒ කියන්නේ RF වගේ RB වගේ අපිට ඇඩ්ජස්ට් කර වෝල්ටීයතා ලාභය අඩු වැඩි කරගන්න පුළුවන් කියන එක තමයි ඔය කියන්නේ. හරිද? RF ට RB ට අපිට කැමතිව තෝරලා දාන්න පුළුවන්. එහෙම දාලි වල අපිට වෝල්ටීයතා ලාභය ඕන නම් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒක තමයි ලියාගත්තේ. හරි. දැන් මෙන්න මේකේ මෙන්න මේ ඔය කොටු කරගත්ත එක ඒ කියන්නේ කටපාඩම් කර ගැනීම අත්‍යවශ්‍ය නැහැ. මතක තියාගන්න නම් හොඳයි කියලා මම කිව්වේ. කියන්නේ මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ නම් මම කෙලින්ම කියනවා මේක මතක තියෙන්න ඕනි කියලා. මේක මතක තබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. මේක මතක තියාගන්න හොඳයි. හරි. නැත්තම් මේක මතක නැතුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. සර්කිට් එක දුන්නාම හදලා ගන්න පුළුවන්. මම රචනා ප්‍රශ්නයක් හදන්නම් මේකෙන් ආපු එකක්. මේක තමයි ගොඩක් රචනා ප්‍රශ්න ඇවිල්ලා තියෙන පාස් පේපර්. මේ ඒ අදදි තේරෙන්නේ මේවා මතක තියාගන්න ඕනේ නැහැ කියලා. හරි. ඊට පස්සේ තව තරුවක් දාලා ලියන්න. ඉහත පරිපථය සඳහා V int එදිරිව V out V int එදිරිව V out V int කියලා එහෙම ලියන්න එපා. V int එදිරිව V out ප්‍රස්ථාරගත කළ විට විචලනය පහත පරිදි ලැබෙයි. මේ තනුරි වීඩියෝ ඔන් කරන්න මේ තරුස මෙතර මේ අර කොළඹ ඉඳනුත් වීඩියෝ ඔන් කරන් ඉන්නවා. ඔයාලට බැරි මොකෝ? ඊට පස්සේ ඔයාලට වෙන අනම්මනම් කකා අහන් ඉන්නෙත් නෑ හරියට. තව කවුද ඉන්නේ අපේ? අනුරි ප්‍රබෝධ්‍ය ඉමන්දි විමුක්ති හරි. ඒ උමනාවක් තියනවා නම් වීඩියෝ එක ඔන් කරන් එන්න. ඒකට තේරෙනවානේ ඉතින් Tamanට මේකේ වෙනසක් තේරෙයි. මම ආයි මොකද වැන්දවද කියන්න ඕනේ නෑනේ. හරි. V out V in ප්‍රස්ථාරය තමයි අපි අඳින්න යන්නේ. එතකොට කොහොම යන්නේ? අඳින්න යන්නේ V out V in ට එදිරිව V out කරන් පස්සේ කාලයට එදිරිව මේ කාලයට එදිරිව
ප්‍රවේගය කාලයට එදිරිව ඒවනේ අපි අර STVT ඔන්න ප්‍රස්ථාර වල අදින්නේ. එතකොට මොකක් හරි එකකට එදිරිව කියන්නේ ඒ එදිරිව කියන එක ගන්න ඕනේ. එදිරිව ගන්න ඕනේ අපි පොඩේ x අක්ෂයට. අනිත් එක ගන්න ඕනේ y අක්ෂයට. හරි. එතකොට අපි x අක්ෂයට ගන්න මෙන්න මේ තිරස් අක්ෂයට ගන්න මේකේ v in එක y අක්ෂයට ගන්න අපි v out එක. එතකොට අපි බලන්න යන්නේ දැන් v in වෙනස් කර කර v out කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට අපිට මෙන්න මේ ප්‍රස්ථාරය අඳින්න ගියොත් එම මේක මම මැතමැටිකල් පෙන්නන්නම් ඔයාලට කොහොම ප්‍රස්ථාරයක් දෙන්නේ කියලා. මේකනේ සම්බන්ධ v out v in එක තියෙන v out සමානයි v in වතාවක් එක ධන rf බෙදීම rb. එතකොට v අපි වෙනස් කරන්නේ v in එක වෙනස් වෙනවාද කියලා බලන්නේ v out එක. එතකොට මෙන්න මේවා නියත. අපි ප්‍රතිරෝධ තෝරගෙන ඉවරයි. එතකොට මෙන්න මේ කෑල්ලම නියතයක් වෙනවා. එතකොට මේකේ මොන වගේ හැඩයක් දෙන්නේ? මේක ගන්නවා අපි මොන අක්ෂයට? මේක ගන්නවා අපි y අක්ෂයට. මේක ගන්න අපි x අක්ෂයට. එතකොට මෙන්න මේක නියතයක් වෙන හින්දා මේ කෑල්ලම නියතයිද? ප්‍රතිරෝධ අපි තෝරගෙන ඉවරයිනේ දැන්. මේක අනුක්‍රමණය වෙන්නේ. එතකොට y සමානයි mx වගේ ප්‍රස්ථාරයක් තමයි මේක තියෙන්නේ. ඔය දෙක මාරු කරලා ඉවුවොත් එහෙම අපිට එන්නේ මොන වගේ ප්‍රස්ථාරයක්ද? y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි අපිට එන්න ඕනේ. එතකොට මේවා තුන වසරින් ඉඳන් කියලා දෙනවා y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරය කොහොමද එන්නේ කියලා. එතකොට y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් එන්නේ මූල රේඛා මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් තමයි එන්නේ. එතකොට ඔයාලට දෙන ප්‍රතිරෝධ ඍණාගයන් වෙන්නේ නැති හින්දා මෙන්න මේ අනුක්‍රමණය ධන අනිවාර්යෙන් ධන බෑවුමක් තියෙන එකක් තමයි එන්න ඕනේ. ධන බෑවුමක් තියෙන ප්‍රස්ථාරයක් කියන්නේ මෙන්න මේ අතට. ඔන්නෝම දිගට ප්‍රස්ථාරයක් තමයි එන්නේ. එතකොට මෙන්න මේ වාගේ ප්‍රස්ථාරයක් එන්නේ. මෙන්න මේ මූල ලක්ෂ්‍ය හරහා යන ඔන්න ඕම එකක් තමයි එන්නේ. හරි. එතකොට මෙන්න මේ වගේ හැඩයක් නේ තියෙන්නේ දැන්. ඔහොම දිගටම දෙපැත්තටම තියෙනවා. නෑ. මෙන්න මේ දිගට දෙපැත්තට කියන්නේ නෑ. මොකෝ වෙන්නේ? මට හරි. මෙන්න මේම දිගටම මෙන්න මේක ධනාන්තයට මේක ඍණාන්තයට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම යන්නේ නැති වෙන්න හේතුව තමයි මෙන්න මේක. දැන් අපි අර මෙන්න මේම කාරකාත්මක වර්ධකයේ ඔප් ඇම්ප් එක අදිද්දී v out කොහොම තියෙනවා? මෙතන v1 v2 දෙක තියෙනවා කියන්නේ මෙතන ධන ඍණ. එතකොට මම දාගත්ත අර දෙපැත්තෙන් වෝල්ටීතා දෙකක් ඉන්පුට් වෝල්ටේජ් දෙකක්. මෙන්න මෙහෙම සම්බන්ධ කරා වෝල්ටේජ් දෙකක්. මේ පැත්තෙන් ධන vs එකක් සෙට් කරා. මේ පැත්තෙන් ඍණ vs එකක් සෙට් කරා. එතකොට මෙන්න මේ පැත්තේ මොකක් හරි වෙලා අර පැත්තේ වෝල්ටීතා වර්ධනය වෙනකොට මෙන්න මේ දෙක අතරමයි වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ ධන පැත්ත නම් උඩරිම තියෙන්න පුළුවන් වගේ vs. vs ට වැඩි වෝල්ටීතා v out එක විදියට දෙන්නේ නැහැ. ඍණ vs ට වඩා අඩු වෝල්ටීතා v out එක විදියට දෙන්නේ නැහැ. ඒක ඔයාලා දැනගන්න ඕනේ. එතකොට අපි දැන් හිතුවත් මෙන්න මේ v out වල ප්‍රස්ථාරය vs කියන අගේ මෙන්න මේ හරිය වාගේ තිබ්බොත් එහෙම ධන vs කියන අගේ ඔය හරිය තිබිලා ඍණ vs කියන අගේ ඔන්න ඔය හරිය තිබ්බොත් එහෙම vs කියලා කියන්නේ saturated කියන එක. හොඳ vs vs කියලා දාන්න එපා v sat කියලා දාගන්න. ධන v sat එක ඔතන තිබිලා ඍණ v sat එක මෙතන තියෙනවා කියලා හිතන්න. sat කියලා කියන්නේ saturated කියන එක. එතකොට ධන පැත්තේ තියෙන්න පුළුවන් v sat වඩා අගයන් තියෙන විදියක් නැහැ. එතකොට ඍණ පැත්තේ ඍණ v sat වඩා අඩු අගයන් තියෙන විදියක් නැහැ. එතකොට මේ ප්‍රස්ථාරය කොහොමද එන්නේ ඕන? මෙන්න මේ ප්‍රස්ථාරය එන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරේ ධන v sat එනකම් වැඩි වෙනවා. මේක ඇදයි වගේ නේ.
ධන V-set වෙනකම් මෙන්න මෙහෙම මේ විදිහට වැඩි වෙනවා. වැඩි වෙලා ඉවරලා ධන V-set වලින් එහාට ගියන් තියෙන විදියක් නැති හින්දා ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වෙනවා. කොහොමද? ওই පැත්තට දිගට යන්නේ නැහැ. උපරිම තියෙන්න පුළුවන් කීයද? ධන V-set වල. ඒකින්ද ඔන්න ඔතන තමයි සැචුරේටඩ් අගේ. ඒ කියන්නේ සන්තුෂ්ටයි. දැන් ඔයිට වඩා වැඩි වෙන්නේ නැහැ. ධන V-set වැඩි වෙලා ඔන්නෝම නියතව දිගට යනවා. එතකොට ඍණ පැත්තේ මොකෝ වෙන්නේ? ඍණ පැත්තේ ඔය කේස් එකමයි වෙන්නේ. ඍණ පැත්තේ ඍණ V-set යනකම් අඩු වෙන්න පුළුවන්. ඍණ V-set වල ඉඳන් ඊට වඩා අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රස්ථාරේ කොහොමද එන්නේ? සැචුරේටඩ් වුණාට පස්සේ දිගටම තවත් අඩු කරාට සැට් වලමයි තියෙන්නේ. හරි. ඔන්න ඔයගේ විචලනයක් තමයි මෙන්න මෙහෙම දිගට තියෙනවා. මේ පැත්තෙත් මෙහෙම දිගට තියෙනවා. මෙන්න මේ සර්කිට් එකට අදාළව අපි වීන් වෙනස් වෙනකොට V out ඇන්දොත් එහෙම මෙන්න මේ වගේ විචලනයක් තමයි එන්නේ. මෙන්න මෙහෙම කැලි දෙයක් ආවේ මෙන්න මේ සැචුරේටඩ් වෙන සීන් එකේ ඉඳන්. හරිද? හරි. හරි. මේකේ ලියන්න ඉස්සෙල්ලාම මෙන්න මේක උඩ තියෙන එක ලියලා නිසා කියලා මේ y සමාන mx කියලා අරගෙන මේක අරගන්නකො සෙන්ටර් එකට දීලා y සමානයි mx ආකාරයේ වේ කියන්නේ ආකාරයේ විය යුතුය ප්‍රස්ථාරයන් දෙන්න එපා තාම හරි ලියතන y සමානයි mx ආකාරයේ විය යුතුය කියලා ඊට පස්සේ කරුවක් දාලා පල්ලෙන් ලියන්න ප්‍රස්ථාරයන් දෙන්න කලින් ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා යන ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් ලෙස ලැබේ. සරල රේඛාවක් ලෙස ලැබේ. හරි. ඊළඟ තර ලකුණු දාලා යන්න ඊළඟ කරුණ. අනුක්‍රමණය මගින් ආකාශ මොකක්ද අනුක්‍රමණය මගින් හම්බෙන්න ඕනේ? කතරන් වෙල් මයික් එක වැඩ නැද්ද? හරි. මොකක්ද අනුක්‍රමණය මගින් හම්බෙන්නේ? ඕනම ප්‍රස්ථාරයක මොනවා හරි අර ප්‍රවේගකාල ප්‍රස්ථාර ඔය හැම ප්‍රස්ථාරයක මෙන්න මෙහෙම රාශි ගන්න දන්නවනේ. ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් අපිට හම්බ වෙන්නේ මේක වර්ගඵලය මෙතන ඕනේ නැහැ. වර්ගඵලයෙන් හම්බ වෙන රාශිය තමයි මෙන්න මේ දෙකේ ගුණිතයෙන් හම්බ වෙන රාශිය තමයි වර්ගඵලයෙන් හම්බ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් හම්බ වෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ප්‍රවේගය වැඩි කිරීම කාලයෙන් එන රාශිය. ප්‍රවේගය වැඩි කිරීම කාලය. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙදීම කාලයනේ. වැඩි කිරීම විස්ථාපනය ආව. මේ දෙකේ ගුණිතයෙන් එන එක තමයි වර්ගඵලයෙන් හම්බ වෙන්න ඕන ප්‍රස්ථාරය. එතකොට අනුක්‍රමණය කියන්නේ
අනුක්‍රමණයෙන් හම්බ වෙන්න ඕනේ මොකද y අක්ෂයේ රාශිය බෙදීම x අක්ෂයේ රාශිය කියන එක තමයි අනුක්‍රමණයෙන් හම්බ වෙන්නේ යම් තිස්සම. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්න ඕනේ මොකද y අක්ෂය කියන්නේ v ප්‍රවේගය බෙදීම කාලය. දැක්කනේ තොරණේ ආවා. අන්න එහෙම තමයි එන්නේ. එතකොට කොහොම මතක ඇතිනේ. දැන් මෙන්න මේ ප්‍රස්ථාරය අනුක්‍රමයෙන් එන්න ඕනේ මේ y අක්ෂයේ රාශිය බෙදීම x අක්ෂයේ රාශිය කියන්නේ මොකක්ද දෙන්න ඕනේ අනුක්‍රමණයෙන්. අනුක්‍රමයෙන් අපිට හම්බ වෙන්නේ හැමතිස්සෙම v out බෙදීම v in කියන අගේ. මේ ප්‍රස්ථාරය යම් කිසි තැනක අනුක්‍රමණයක් කරන් බැලුවොත් එම v out බෙදීම v in අගේ තමයි අනුක්‍රමණය කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට v out බෙදීම v in කියන්නේ ඔයාලා දන්නවා මොකද? වෝල්ටීයතා ලාභය. වෝල්ටීයතා ලාභයෙන් v out බෙදීම v in කියන්නේ. හරි. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වගේ හම්බ වෙන්නේ මොකද? සංවෘත පුඩු අවස්ථාවේ වෝල්ටීයතා ලාභය. හරි. ඒකත් ලියා ගන්න. අනුක්‍රමණය වගේ සංවෘත පුඩු වෝල්ටීයතා ලාභය ලබාගත හැක. ලබාගත හැක. හරි. ඊළඟ කාරණා ලියන්න ඊළඟ තර ලකුණු දාලා නමුත් ප්‍රස්ථාරය y සමානයි mx ලෙස පැවතිය හැක්කේ y සමානයි mx ලෙස පැවතිය හැක්කේ संतृप्त वनतुरु पमणि. संतृप्त वनतुरु पमणि. संतृप्त वनतुरु पमणि. ඊළඟ කඩ ලියන්න. संतृप्त වීමෙන් පසු संतृप्त වීමෙන් පසු v out ही अगය ධන v set වල හෝ ඍණ v set වල නියතව පවතී. අය අර සංතෘප්ත වීමෙන් පසු කියන්නේ. නෑ. संतृप्त වීමෙන් පසු संतृप्त වීමෙන් පසු v out ही අගය संतृप्त වීමෙන් පසු v out ही අගය ධන v set හෝ ඍණ v set වල ධන v set හෝ ඍණ v set වල නියතව පවතී. හරි. මේ v set කියන්නේ संतृप्त කියන එක හොඳයි සිංහලෙන්. මෙතන ඕනනම් ඔයාලා මේ set කියලා ලියන්න නැතුව ධන v संतृप्त කියලා ලිව්වත් අවුලක් නැහැ. හරි. දැන් ප්‍රස්ථාරය අද ගන්න. දැන් අද ගන්න ප්‍රස්ථාරය. මෙන්න මේ පොඩ අහන්න මෙන්න මේ කොටසේදී ප්‍රස්ථාරයේ ධන පැත්තේ සංතෘප්ත වෙලා තියෙන්නේ. මේ කොටසේදී ධන සංතෘප්ත. මේ කොටසේදී ඍණ පැත්තේ සංතෘප්ත වෙලා තියෙන්නේ.
මෙන්න මෙතන අගය කොහමද හොයාගන්න පුළුවන් අපිට? ඔතනයි මෙතන අගයන් දෙක කොහොම යවද? මම ගත්තොත් එහෙම වෝල්ටීයතා ලාභය A කියලා මට ලියන්න පුළුවන් වෝල්ටීයතා ලාභය කියන්නේ අනුක්‍රමණයනේ. එතකොට මෙන්න මේකේ අනුක්‍රමණය මට ගන්න පුළුවන් කොහොමද? අනුක්‍රමණය තමයි වෝල්ටීයතා ලාභය වෙන්නේ. අනුක්‍රමණය වෝල්ටීයතා ලාභය වෙනවනේ. අනුක්‍රමණය මට මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය ගන්න පුළුවන්. මොකද්ද? y ඛණ්ඩාංකයේ බෙදීම x ඛණ්ඩාංකය. මෙන්න මෙතන ඛණ්ඩාංකය තමයි මම හොයාගන්න ඕනේ. මේක x කියලා ගමු. y ඛණ්ඩාංකයේ v sat ධන v sat බෙදීම x ඛණ්ඩාංකය. x වලගේ මට ගන්න පුළුවන් මොකක්ද? x මේ පැත්තට දාලා මේ පැත්තට දාලා v sat ධන v sat බෙදීම a කියලා. ඒතකොට මෙතන අගේ මට ගන්න පුළුවන් මාක් කරන්න පුළුවන් ප්‍රස්ථාරය මොකද්ද? ධන v sat බෙදීම a. ඒ කියන්නේ වෝල්ටීයතා ලාභය. ඒතකොට මෙන්න මෙතන අගය ඔය විදිහටම අනුක්‍රමණය අරගෙන මට ගන්න පුළුවන් මෙතන ගත්තොත් එමෙයි බලන්න. y ඛණ්ඩාංකයේ ඍණ v sat x ඛණ්ඩාංකයේ x කියලා මේකත් ගන්න. x හරි y මොකක් හරි කැමති අකුරක් දාන්න වෝල්ටීයතා ලාභයනේ. ඒතකොට මෙතන ඔයාලට ගත්තට පස්සේ ඍණ v sat බෙදීම a කියලා. අනුක්‍රමණ හොයන්න දන්න ඕනේ. ඔන්න අමතරව මාක් කරපුවා මෙයත් මාක් කරගන්න ඔයාලා ප්‍රස්ථාරයේ වෝල්ටීයතා ලාභය අනුක්‍රමණය කියලා දාගන්න ප්‍රස්ථාරය ගාවෙ. එතකොට ලේසියෙන් ඔයාලට බලනකොට ටක් ගාලා මතක් වෙනවනේ. හරිනේ. හරි. මම මේකෙන් පොඩි හරිද? දෙවින් පොඩ ඉන්න. හරිද? හරි. හරි. දැන් මම මේක පොඩ්ඩක් ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එම් දීලා කොහොමද මෙන්න මේ ඍණ ප්‍රතිපෝෂණ අපවර්තන නොවන වර්ධනයෙන් කොහොමද ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා පෙන්නන්න මම පොඩි එක්සැම්පල් එකක් හදන්නම්. දැන් ප්‍රශ්නයක් එක්සැම්පල් 1 කියලා ප්‍රශ්නේ අර රෝමිලක්කම් කොටස් ටිකක් තියෙනවා. ප්‍රශ්නේ ලියා ගන්න.
පහත කාරකාත්මක වර්ධකය සලකන්න කියලා ලියාගන්න. එතන ගානට අදාළ සර්කිට් එක පේන්නේ නැති මොනවාක් තියෙනවා නම් අහන්න. ධන මෙතන පින උඩ ධන පැත්තට තමයි වීඩ් එක දීලා තියෙන්නේ. එතකොට මේ වගේ සර්කිට් එකක් දැක්ක ගමන් ඔයාලා දැනගන්න ඕනේ මොන ප්‍රතිපෝෂණද කියලා එහෙම දැනගන්න ඕනේ. ධන පැත්තට වෝල්ටේජ් එක දීලා තියෙනවා. මෙන්න මේ ඉස්සෙල්ලාම බලන්න ප්‍රතිපෝෂණද කියලා බලා ගන්න ඕනේ. ඉන්පුට් එක අවුට්පුට් එක සම්බන්ධ කරලා තියෙනවා ප්‍රතිපෝෂණ. ඊට පස්සේ ධන ප්‍රතිපෝෂණද මේ ඍණ ප්‍රතිපෝෂණද කියලා බලන්නේ ඍණ පැත්ත එක සම්බන්ධ කරලා තියෙන ඍණ ප්‍රතිපෝෂණ. ඊට පස්සේ අපවර්තන වර්ධනයක්ද අපවර්තන නොවන එකක්ද කියලා බලන්න. ධන පැත්ත වෝල්ටේජ් දීලා තියෙනවා නම් අපවර්තන නොවන වර්ධනයක්. ඍණ පැත්තට වෝල්ටේජ් දීලා තියෙනවා නම් අපවර්තන වර්ධනයක්. මේක වද. ඍණ ප්‍රතිපෝෂණ අපවර්තන නොවන නැත්නම් ඍණ ප්‍රතිපෝෂණ අපවර්තන රහිත එකක් කියලා කියන්න පුළුවන් වෙනවා. හරි. රෝමිලාට අංක 1 ලියා ගන්න. පහත කාරකාත්මක වර්ධකය සඳහා පහත කාරකාත්මක වර්ධකය සඳහා පහත කාරකාත්මක වර්ධකය සඳහා වෝල්ටීයතා ලාභය ගණනය කරන්න. වෝල්ටීයතා ලාභය ගණනය කරන්න. වෝල්ටීයතා ලාභය හොයන්න. අර දැන් අර සමීකරණය මතක තිබ්බා නම් වෝල්ටීයතා ලාභය මේ කෙලින්ම ගන්න පුළුවන්. එහෙම ඒ සමීකරණය මතකයි නම් ඔයාලට වෝල්ටීයතා ලාභය ඒ සමීකරණයට ආදේශ කරලා කෙලින්ම ගන්න පුළුවන්. එහෙම මාකින් ස්කීම් වල ලකුණු දීලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක අමතකයි නම් ඒක මතක තියාගන්න නැති කෙනෙක්ට ඉතින් අර මේකටයි අර v සමාන ir දාලා එමු සුළු කල්ලි වල දාරලා මේ වෝල්ටීයතා ලාභය මේ v out එක හොයාගන්නත් පුළුවන්. හරි. මේක නම් ඉතින් ලේසි. දැන් ඉතින් මතක ඇතිනේ ඔක මොකද්ද?
වෝල්ටේජ් කලාපය කියන්නේ මේක ඍණ ප්‍රතිපෝෂණ අපවර්තන නොවන වර්ධනයක්. ඒකින්ද අපවර්තන නොවනනේ. ඒකින්ද අපිට ගන්න පුළුවන් එක දන RF බෙදීම RB. පටල ගන්න එපා. RF කියන්නේ ෆෝවර්ඩ් එක 18 එක දන 18යි කිලෝ ඕම් බෙදීම 2යි කිලෝ ඕම්. උත්තරේ කිලෝම්ට කිලෝම් කැපිලා ලාභයකට උත්තරයක් මේ කියන්නේ ඒකකයක් නෑ. එක දන 9 උත්තරේ කීයේ 10යි කියලා එනවා. මේකේ වෝල්ටේජ් ලාභය 10යි. හරි. ඊට පස්සේ ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 කොටසෙන් කොටස හදාගෙන යන්නේ. මේක හදලා ඉවරලා දැන් දෙක. දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. V set සමානයි මෙන්න මෙන්න. V set සමානයි ධන හෝ ඍණ VS ඍණ 1 නම් V set සමානයි ධන හෝ ඍණ VS ඍණ 1 නම් සංක්‍රමණ ලාක්ෂණිකය අඳින්න. මට මේ කියන්න අමතකුණා ඉස්සලාට ප්‍රස්ථාරයෙන් දනේ ඒකට උඩින් අර මේ V in ට එදිරිව V out T විචලනය පහත පරිදි ලැබේ කියලා ලියාගත්තනේ. එතනින් වරන් ඇතුළේ ලියාගන්න මේ සංක්‍රමණ ලාක්ෂණිකය කියලා. මේ ප්‍රස්ථාරයට තමයි සංක්‍රමණ ලාක්ෂණිකය කියලා කියන්නේ. එතනින් ඒ වාක්‍ය ගාවින් වරන් ඇතුළේ ලියාගන්න සංක්‍රමණ ලාක්ෂණිකය කියලා. සංක්‍රමණ ලාක්ෂණිකය අඳිනකොට ඔන්න ප්‍රස්ථාරය තමයි අඳින්නේ කියන්නේ. හරි. එතකොට මෙන්න මේ මොකද්ද මේ දීලා තියෙන්නේ? මේක දුන්න නැත්තම් පුළුවන්ද? මෙන්න මෙහෙම දෙනවා ගණන් වල සමහර වෙලාවට මෙහෙම දුන්නොත් එහෙම මෙහෙම සම්බන්ධයක් දුන්නොත් එහෙම අපිට ඒක පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ VS කියන්නේ මොකද්ද? VSat කියන්නේ මොකද්ද කියලා හරියට දැනගන්න ඉන්න ඕනේ. VS කියලා කියන්නේ අර කාරකාත්මක වර්ධකයේ අර දෙපැත්තට ගහලා තියෙන වෝල්ටීයතා දෙක. මේ පැත්තේ ධන VS මේ පැත්තේ ඍණ VS. එතකොට සංතෘප්ත වෙන වෝල්ටීයතාව අර ප්‍රස්ථාරය අර සංතෘප්ත වෙන වෝල්ටීයතාවය මෙන්න මේ VS ට වඩා චුට්ටක් අඩු වෙන්න පුළුවන්. දැන් මේක ඒක තමයි දීලා තියෙන්නේ. මෙන්න මේ සංතෘප්ත වෙන වෝල්ටීයතාවය VS ට වඩා එකකින් අඩුයි කියලා කියන්නේ. ඒ කියන්නේ ධන පැත්තේ සංතෘප්ත වෙන එක VS ට වඩා එකකින් අඩුයි. ඍණ පැත්තේ සංතෘප්ත වෙන එකත් VS ට වඩා එකකින් අඩුයි. එතකොට අපිට VSat දෙක කොහොමද ගන්න වෙන්නේ ප්‍රස්ථාරේ? ධන VSat එක අපිට ගන්න වෙනවා මෙන්න මේ වගේ සම්බන්ධයක් දීලා තිබොත් එහෙම මෙන්න මෙහෙම ගන්න ඕනේ. ධන VSat එක අපිට ගන්න පුළුවන්. එතකොට මොකක් කියලා? ධන VS ඍණ 1 කියලා. ඍණ VSat එක ගන්න පුළුවන්. ඍණ VS ධන 1 කියලා. මේ ධන හෝ ඍණනේ. ධන පැත්තේදී කොහොම ධන VS ඍණ 1 ඍණ එකේදී VS ඍණ 1. එතකොට මේක වරන් අයින් කරලා සුළු කරාම ඍණ VS ඍණයි ධන 1. ධන හෝ ඍණ ධන අවස්ථාවට VS ඍණ 1 ඍණ අවස්ථාවටත් VS ඍණ 1 වේ. ධන හෝ ඍණ මෙහෙම දුන්නොත් මෙන්න මෙහෙම ගන්න වෙනවා කියලා මතේ තියාගන්න. කියන්නේ VSat එකට මෙන්න මෙහෙම සම්බන්ධයක් දීලා තිබ්බොත් සැචුරේටඩ් එක ගන්න මෙහෙම සම්බන්ධයක් දීලා තිබ්බොත් එම ධන VSat එකයි ඍණ VSat එකයි අර ප්‍රස්ථාරය අරන් අඳිද්දි අපි ගන්න ඕනේ මෙන්න මේක එකක් අඩු කරලා මේ එකක් අඩු කරන්නයි කියලා නේ කියන්නේ. ඇත්තටම සැචුරේටඩ් වෙන එක මෙතෙන්ට මේ දීලා තියෙන වෝල්ටේජ් දෙකට වඩා චුට්ටක් අඩුයි. ධන පැත්තේ සැචුරේටඩ් වෙන එක මෙන්න මේ ධන පැත්තේ VS ට වඩා චුට්ටක් අඩුයි. චුට්ටක්. මෙන්න මේ ඍණ VS එක මෙන්න මේ සම්බන්ධ කරලා තියෙන වෝල්ටීයතාවයට වඩා සංතෘප්ත වෙන එක චුට්ටක් පිට වඩා අඩුයි. ඒකින්ද තමයි මෙහෙම සම්බන්ධතා දෙන්නේ. එහෙම මොකද සම්බන්ධයක් දීලා තිබුණ නැත්නම් ඔයාලට ගන්න පුළුවන් ධන VS කියන්නේ
ධන පැත්තේ v set කියලා ඍණ vs කියන්නේ ඍණ පැත්තේ v set කියලා. එහෙම දීලා තිබුණ නැත්නම් ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේක දැනගන්න. එතකොට දැන් සංක්‍රමණ ලාක්ෂණික අඳින්න බලන්න. දැන් සැචුරේටඩ් අගයන් ගන්නත් දාන්න ඕන. දැන් ප්‍රස්ථාරය අඳින්න හැඩේ වෙනස් වෙන්නේ නැහැ. අංක ටිකක් දාන්න වෙනවා. එච්චරයි වෙනස වෙන්නේ. ये आंधी हरी प्रस्तार कोमदे ප්‍රස්ථාරේ දැන් හැඩේන විදිය දන්නවනේ ඍණ ප්‍රතිපෝෂණ අපවර්තන නොවන අපවර්තන රහිත වර්ධනය ප්‍රස්ථාරයක හැඩය ඒ කියන්නේ මෙහෙමයි ඔයාලට ඒ කියන්නේ හැඩේ එහෙම මතක තියාගත්තට ප්‍රශ්නයක් නැහැ හැබැයි හරියට තේරුම් ගන්න මතක තියාගන්න මෙන්න මේ හැඩයක් එන්නේ කොහොමද y සමාන mx එක අර අපි ගත්ත විදිය ඒ කියන්නේ එන විදිය හරියට දැනගෙන මතක තියාගන්න මේ නැතුව නිකන් මෙන්න මේකේ මේ හැඩේ මේ වගේ එහෙම කියලා කටපාඩම් කරගන්න එහෙම පා එහෙම කරොත් තමයි ෆිසික්ස් බැරි වෙන්නේ. හරි. එතකොට දැන් මම කියලා දුන්න ප්‍රස්ථාරේ හැඩේ එන විදිය ඉස්සෙල්ලා පොදු එකකට. එතකොට මෙන්න මේකේ ප්‍රස්ථාරය අදිද්දි මේ අගයන් ටික දාන්න විතරයි තියෙන්නේ. එතකොට කොහොමද හැඩේ එන්නේ? මෙන්න මෙහෙම එනවා ඊට පස්සේ මෙන්න මෙහෙම ධන පැත්තේ සන්තුෂ්ත වෙනවා. මෙතන ඍණ පැත්තේ සන්තුෂ්ත වෙනවා. එතකොට මෙතන තියෙන ධන ඍණ v set මෙතන ධන v set නේ. දැන් හොයාගත්ත අපි ධන v set කියන්නේ vs කීයේ? vs දීලා තියෙනවා 21යි කියලා අරකේ. එතකොට මෙතන එන්නේ කීයේ? ධන 20යි. මෙතන මාක් වෙන්නේ ඍණ 20යි. හරි. තාම මොනවද මාක් කරන්න ඕනේ? තාම මාක් කරන්න මෙන්න මෙතන අගයන් දෙකක්.
මෙතන ආවේ අනුක්‍රමණය කීයද මේ ප්‍රස්ථාරේ? අනුක්‍රමණය කියන්නේ වෝල්ටීයතා ලාභයනේ. ඒක අපි හොයලා තියෙන්නේ. එතකොට අනුක්‍රමණය ප්‍රස්ථාරේ සමානයි වෝල්ටීයතා ලාභය. ඒක 10යි නේ. අනුක්‍රමණය ගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ අනුක්‍රමණය ගන්නකො. කොහොමද ගන්නේ? සම්මුඛ පාදයේ 20ක් උසයි, බද්ධ පාදයේ උස තමයි දිග තමයි හොයාගන්නේ. එතකොට 20 බෙදීම බද්ධ පාදයේ දිග. මේ දිග මම x කියලා ගත්තොත් එහෙම x එනවා මට ගියේ x මේ පැත්තට දාලා 10 මේ පැත්තට දාන්න 20 බෙදීම 10 කියන්නේ 2යි. එතකොට මෙතන එනවා ධන 2යි. මොනවද එන්නේ මේක අක්ෂ නම් කරන්න අනිවාර්ය ප්‍රස්ථාරික ලකුණු දෙන්නේ නැහැ අක්ෂ නම් කරේ නැත්තම්. මේක v in මේක v out. මේක v in එක වෝල්ට් වලින් නෑ v in එකත් වෝල්ට් වලින් v out එකත් වෝල්ට් වලින්. මෙතන 2යි වෝල්ට්. මෙතන එනවා ඍණ 2යි වෝල්ට්. ඔන්නම අක්ෂ ටික නම් කරලා ඔන්න ඔය ටික නම් කරා නම් හරි ලකුණු හම්බ වෙනවා. හරි ඊට පස්සේ තුන්වෙනි කොටස ලියන්න රෝම ඉලක්කම් 3 මෙම කාරකාත්මක වර්ධකයට උච්චගය වෝල්ට් 1.5ක් වූ පහත සංඥාව ලබා දුන් විට ලැබෙන v out අඳින්න. ගැ තුන්වෙනි කොටසෙන් කියනවා මේ v in ට දෙන වෝල්ටීයතාවය අර උඩ සර්කිට් එකේ v in එකට දෙන වෝල්ටීයතාවය මෙන්න මෙහෙම එකක්ලු. උත්තගේ 1.5ක් වෙන මේ සයිනාකාර එකක්. නෝ 3ක් වගේ දිලා තියෙනවා. මේක කාලය v in එකත් එක්ක මේක උච්චගේ 1.5යි කියන්නේ උපරිමගේ ධන 1.5යි වෝල්ට් අවමගේ ඍණ 1.5යි වෝල්ට්. ඔන්න v in එකක් දුන්නොත් එimhe v out එක කොහමද එන්නේ කියලා අඳින්න කියලා තමයි කියන්නේ. මේකට යටින් මඳින්න. ඔයාලා. try එකක් දෙන්න ඕන. පොඩ්ඩක් හිතලා. මට මේකේ උච්චාගයක් නෙමෙයි ඕනේ.
या පොඩ්ඩක් හිතලා අදින්න පැන්සලෙන් යන්නත් ප්‍රශ්නයක් නැහැ ෂුවර් නෑ වගේ නම් හරි කොහමද එන්නේ සර්කිට් එක එන්නේ සර්කිට් එකලු ප්‍රස්ථාර එන්නේ ඒ කියන්නේ මෙන්න මේ අර දීලා තිබ්බ උඩ ගානේ තිබ්බ සර්කිට් එක මොකද්ද ඍණ ප්‍රතිපෝෂණ අපවර්තන නොවන ඒ කියන්නේ ඒකේ නමේම තියෙනවා මොකද්ද අපවර්තන නැහැ අපවර්තන රහිත වර්ධනයක් තියෙන්නේ නේ ඒ කියන්නේ මේකේ තියෙන්නේ ධන පැත්තටනේ වෝල්ටේජ් එක දෙන්නේ V in එක ඒකේද අපවර්තන රහිත වර්ධනයක් තියෙන්නේ මම කව අපවර්තන රහිත වර්ධනයක් තියෙන හින්දා මේ පැති වලටමයි ලොකු වෙලා තමයි එන්නේ එතකොට කොහොම එකක් දෙන්නේ මේ කාලාන්තර එකයි මෙතන ඊට වැඩිය ලොකු එකක් එන්න ඕනේ तर මේ පැත්තේ කීයද අගය මේ පැත්තේ කීයද අගය කියලා මාක් කරලා තියන්න. ඒතකොට දැන් ඔයාලා දන්නවා වෝල්ටීයතා ලාභය කීයද කියලා වෝල්ටීයතා ලාභය 10යි. ඒ කියන්නේ ඉන්පුට් වෝල්ටේජ් එක 10 ගුණයකින් ගුණ වෙලා තමයි අවුට්පුට් එක හැදෙන්න ඕනේ. ඒතකොට මේකේ උපරිම අගය ධන 1.5යි නම් අවුට්පුට් එක ඒ වගේ 10 ගුණයක් වෙන්න ඕනේ. එතකොට අවුට්පුට් එකේ වෙන්නේ මේ උඩ තියෙන අගය කීයක් වෙන්න ඕනද? ධන 15ක් වෝල්ට් වෙන්න ඕනේ. පල්ලෙහාම තියෙන අගය ඍණ 15ක් වෙන්න ඕනේ. ඔව් මාක් කරලා තිබ්බනම් හරි. කරුණි මේක ඇඳලා තිබ්බේ. නෑ සර්. ප්‍රස්ථාරයේ ධනපාලය ඍණපාලය අපි දානවා ප්‍රස්ථාරයේ ධනපාලය ඍණපාලය ආවේ මෙහෙම මම කලින් හොයාගත්ත පළවෙනි කොටසෙන් හොයාගත්ත රෝමිලකාංක එකෙන් වෝල්ටීයතා ලාභය කියලා එකක් නේ වෝල්ටීයතා ලාභය කියන්නේ මොකද්ද ඒක 10යි කියලා ආවේ V out බෙදීම V in ඕකනේ දඩ වෝල්ටීයතා ලාභය 10යි කියන්නේ වෝල්ට් මෙන්න මේ 1.5ක් වෙනකොට කීයක් වෙන්න ඕනේ 1.5ක් වෙන අවස්ථාවේ V out කීයක් වෙන්න ඕනේ කියලා බලන්න 10 V out එක V in එක 1.5ක් වෙනකොට V out එක බලන්න එතකොට V out වෙනවා කීයද 1.5ක් වෙනකොට ධන 15 හරි තිමාස් මේක ඇඳලා තිබ්බේ මම අදින්න කලින් මේක ඒ කියන්නේ මෙහෙම වෙයි කියලා හිතුණේ නැද්ද හිතන ඊළඟ අදින්න උගන් හිතලා හරි ඊළඟ කීවෙනි කොටසේ රෝමිලකා 4නේ රෝමිලකා 4 මෙම පරිපතයට
උච්චාගේ වෝල්ට් 4ක් වූ සයිනාකාර සංඥාවක් ප්‍රදානය කළ විට ලැබෙන Vout අඳින්න. අයියා 4 වෝල්ට් ඉතින් කියලා කියලාද කියන්නේ? ඔව් මෙව පරිපතයට මොකද කිව්වේ? මේ පරිපතයට උච්චාගේ වෝල්ට් 4ක් වූ ප්‍රත්‍ය මොකද? සයිනාකාර සංඥාවක් ප්‍රදානය කළ විට ලැබෙන Vout අඳින්න. හරි දැන් එකක් අඳින්න කියලා දුන්නා. දැන් මේකවත් අඳින්න බලන්න. කට්ටිය අඳින්න ඇතිනේ. පෑනෙන් එහෙම නැත්නම් ෂුවර් කරගෙන. පොඩ්ඩක් මොලේ තියනවා නම් හරි ඇති. මොලේ පොඩ්ඩක් නැති වුණා නම් එහෙම පොඩ්ඩක් වැරදියි. හරි බලන්න Vin එක දෙනවලු 4 වෝල්ට් සංඥාවක්. Vin කාලය උච්චාගේ 4යි. තුනක් වගේ අඳින්න. එතකොට උඩ පැත්තේ කීයයි? ධන 4 වෝල්ට්. පල්ලෙහා පැත්තේ ඍණ 4 වෝල්ට්. එතකොට මේකට ගැලපෙන්න අපි Vout එකනේ අඳින්නේ කියන්නේ.
ඔන්න v out කාලය ඇන්දර පස්සේ මොකෝ වෙන්න ඕනේ 10 ගුණයකින් වැඩි වෙලා එන්න ඕනේ. එතකොට ධන 4 තියෙන තැන 40ක් එන්න ඕනේ. එතකොට මෙහෙම දික් කරා දික් කරා කොහොම කරා මේ සමාන කාලාන්තර තියෙන්නේ මම white board එකේ මට ඉතින් හරියට මේ දුරවල් ගන්න ටිකක් අමාරුයි. ඔහොම එකක් එන්න ඕනේ. ධන 40 ඍණ 40. ආකාශ මෙහෙම එකක් දාවේ. ආකාශ හරි. තනුයි මෙහෙම එකක් දැන්දේ? නෑනේ. නෑ සර්. එහෙනම් මොලේ තියෙනවා මොකෝ වෙන්නේ මේකේ සන්තුෂ්ඨ අවස්ථාවේ තියෙන පුළුවන් උපරිම කීයද? ධන 20යි. එතකොට ඍණ පැත්තේ තියෙන පුළුවන් උපරිම අගය කීයද? ප්‍රස්ථාරෙත් අගද? හරිද? හරි. කීයේ ඍණ පැත්තේ තියෙන පුළුවන් අගය? උපරිම තියෙන පුළුවන් ඍණ 20. ඍණ 20ට වඩා ලොකු අගයන් අවුට් එකේ තියෙන විදියක් නැහැ. මේ v out වල උපරිම තියෙන පුළුවන් v out ඒ කියන්නේ සැචුරේටඩ් එක තමයි උපරිම තියෙන පුළුවන් අගය. ඍණ පැත්තේ උපරිම තියෙන පුළුවන් සැචුරේටඩ් එක. එතකොට 40 තියෙන්න පුළුවන්ද? බෑ. එතකොට 40 එන්න විදියක් නැහැ. උපරිම කීයද එන්න පුළුවන්? 20යි. එතකොට 20 වෙනකන් එනවා. ඊට පස්සේ 20න් උඩාගයන් වල තියෙන කීයද? 20මයි තියෙන්නේ. එතකොට 20 මේ හරිය වාගේ තියෙනවා නම් ධන 20 ඍණ 20 ඔය හරිය වාගේ තියෙනවා නම් මේකේ අඳින විදිය මම කියලා දෙන්නේ. මෙන්න මෙහෙම ධන 20 නුයි ඍණ 20 නුයි පොඩි කඩිරි දෙයක් වගේ මාක් කරගත්තා පැන්සලෙන් ඉස්සෙල්ලා ඇඳලා ඊට පස්සේ මොකෝ වෙන්නේ මෙන්න මේ උඩ කෑලි නෑ මේවා එන්නේ ධන 20ට වඩා උඩ ඒවා එන්නේ ඍණ 20ට වඩා පල්ලෙහා වෙන්නේ ඒකට ප්‍රස්ථාරය එන්නේ කොහොමද මෙන්න මෙහෙම මෙතෙන්ට එනකන් එනවා ඊට පස්සේ 20 නියතයි එහෙම මෙතෙන්ට එනවා 20 නියතයි එහෙම එනවා 20 නියතයි ඒ කියන්නේ මෙන්න මේ උඩ කෑලි ටික නිකන් කැපිලා අයින් වෙලා වගේ අපි මෙහෙම දැන් තිබ්බේ ඔව් සර්. හොඳයි දෙවියන් මෙහෙම දැන් තිබ්බේ එන්දවින් ඈ ඇන්ද නැහැ. ඇන්දේ නැහැ ඒ මොකද තේරුණාද ඔව් හරි එතකොට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අඳින්න කිව්වොත් එහෙම මෙන්න මෙහෙම තමයි අපිට අඳින්න වෙන්නේ මේ උඩ කෑලි නැති වෙනවා මෙහෙම ඒකින්ද අපි මොකක් හරි සංඥාවක් වර්ධනය කරගද්දි මෙන්න වගේ ප්‍රත්‍යාවර්ත සංඥාවක් වගේ වර්ධනය කරගද්දි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මොකද්ද සංඥාවට හානියක් වෙනවද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න වෙනවා එතකොට හදිස්සියේවත් මෙන්න මේ සන්තුෂ්ඨාගයට වඩා මෙන්න මේ කෑලි තිබ්බොත් එහෙම මොකෝ වෙන්නේ
සංඥාව පොඩ්ඩක් විකෘති වෙනවා. එතකොට විකෘතියක් වෙන්නේ නැති වෙන්නේ කියන්නේ හැඩේ වෙනසක් වෙන්නේ නැතුව වර්ධනයක් කරගන්න පුළුවන් පරාසයක් තියෙනවා. හරිද? එතකොට දැන් මේකේ නම් මොකද්ද පරාසය? දැන් උපරිමාගය ධන 1.5 වෙන එකක් කවුලක් නැහැ. මේකේ පරාසය මොකද්ද? ඒ කියන්නේ වෝල්ටේජ් තියෙන පුළුවන් පරාසය. ඒ කියන්නේ ධන 20 දී සැචුරේටඩ් වෙනවා, ඍණ 20 දී සැචුරේටඩ් වෙනවා. එතකොට ධන 20 එන්නේ ඉන්නගේ කීයක් ආවමද? එතකොට අවුට්ට පවතින V අවුට්ට පවතින්න පුළුවන් උපරිමගේ මේක. එතකොට අපිට V ඉන්ට පවතින්න පුළුවන් උපරිමගේ අපිට ගන්න පුළුවන් V out saturated නේ අගයන්නේ ඔය තියෙන්නේ V out saturated අගයන් කියන්නේ V out තියෙන්න පුළුවන් උපරිමගේ යන්නේ. ඊට වඩා අගයන් V out තියෙන විදියක් නැහැ. එතකොට අපි වාගම මෙන්න මේ V out තියෙන්නේ මෙන්න මේ පරාසය. ධන 20යි ඍණ 20යි අතර. ධන 20න් එහාට ඍණ 20න් එහාට. එතකොට V in උපරිම වෙන්නේ මොන වෙලාවටද? මෙන්න මේ අගයන් වලට අදාළ V in අගයන් අපි බැලුවොත් එහෙම ධන 20 හම්බ වෙන්නේ බලන්න වෝල්ටේජ් දාලාද 10ක් ඉඳලා ධන 20 හම්බ වෙන්නේ V in කීයදද? ධන 2 දිනේ හම්බ වෙන්නේ 2 වැඩි කිරීම 10යි. එතකොට ඍණ 20 හම්බ වෙන්නේ ඍණ 2. එතකොට මේකෙදි අපිට විකෘතියකින් තොරව වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ කීයයි කීය අතර තියෙන මේ සංඥාවක් විතරද? V in එකේ කායයත් එක්ක ප්‍රස්ථාරේ මෙන්න මෙහෙම. ධන 2 වෝල්ට් ඍණ 2 වෝල්ට් අතර ප්‍රස්ථාරේ ඒ කියන්නේ හැඩ තියෙනවා නම් ඒවා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව විකෘතියකින් තොරව වර්ධනය කරගන්න පුළුවන්. හදිසියවත් දෙකට වඩා වැඩි කෑලි තිබ්බොත් එහෙම ඍණ දෙකට වඩා අඩු කෑලි තිබ්බොත් එහෙම මෙන්න මේ වගේ යම්කිසි කොටසක් කැපිලා ගිහිල්ලා සංඥාවේ පොඩි හැඩේ වෙනස් වීමකට අපි කියනවා විකෘතියක් වෙනවා. හරි. ඒතකොට විකෘතියක් නොවෙන්න නම් අපි V in දෙන්න ඕනේ ධන 2යි ඍණ 2යි අතර පරාසය V in තියාගන්න ඕනේ. ඒක තේරුම් නැත්නම් මම ආයෙසරක් කියන්නම්. තෙවුමි තේරුණාද? ඔව්. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මෙසේජ් එකක් දාන්න ආයෙසරක් කියලා දෙන්න. තරුස තේරුණාද? ඔව්. හරි. එතන ඒකත් ටිකක් කරුණක් වගේ ලියා ගන්නකො. හරි ගාන ඉවරයි දැන්. පොඩි තරුවක් දාලා ඒ ගාන යටතේ උනත් අවුලක් නැහැ. තරුවක් දාලා ලියා ගන්න. ගාන යටතේම ලියා ගන්නකො තරුවක් දාලා. ගාන ඉවරෙච්ච තැනින්. හානියකින් තොරව සංඥාවක් වර්ධනය කර ගැනීම සඳහා V in හි අගය මේකට අපි දැන් මේ සංඛ්‍යා දාන්න නැතුව දාමු. V out උපරිම කියන්නේ කීය ධන V set නේ. අවම කියන්නේ ඍණ V set. එතකොට V in වල පරාසය තියෙන්න ඕනේ කීයේ? මේ දෙක ආවේ 20න් දෙක ආවේ 10න් බෙදලානේ. ඒ කියන්නේ මොකෙන්ද මේ V set එක මොකෙන්ද? ලාභයෙන් බෙදලා. ඍණ V set එක ලාභයෙන් බෙදලා. මේ දෙක මේ අතර තමයි පරාසය තියෙන්නේ. මොකද ඒකට හානියකින් තොරව සංඥාවක් වර්ධනය කර ගැනීම සඳහා V in හි අගය ධන V set බෙදීම A ධන V set බෙදීම A කැපිටල් A හොඳේ දාරාලා වෝල්ටි තලාබේ හා ඍණ V set බෙදීම A
අතර පවතින සංඥාවක් යොදාගත යුතුය. හරි. දැන් කියන්නේ ඔක අහන්න පුළුවන්. ඒ කියන්නේ අයුක්තයි යනු අතර පවතින එතන හානියකින් තොරව සංඥාවක් වර්ධනය කර ගැනීම සඳහා වී ඉන්හි අගය ධන වී සැට් බෙදීම A හා ඍණ වී සැට් බෙදීම A අතර පවතින සංඥාවක් යොදාගත යුතුය. ලියා ගන්න බැරි වුණාද කාට හරි? ඒකේ මොනවා හරි ඒ කියන්නේ මේ වගේ චූටි හරි තේරෙන්නේ නැති අපහැදිලි දෙයක් තියෙනවා මගෙන් අහන්න. ඒ කියන්නේ දැන් ෆිසික්ස් වල හරි ඇහෙන්නේ නැතුව යන වෙලාවක් තියෙනවා මට කියන්න මේ මම ආයෙසරයක් කියන්නම් ඒක. එහෙම ඇහෙන්නේ නැති මොකක් හරි අවුලක් තියනවද තෙවුමි? නෑ අයියා. නෑ නේ. ආ. හරි එහෙම කාට හරි කනෙක්ෂන් අවුලක් තියෙනවා මට කියන්න ආයෙසරයක් කියන්නම් මම හොඳේ මැසේජ් එකක් හරි දාන්න නැත්තම්. හරි. එතකොට මෙන්න මේ වගේ දේවල් අහන්න පුළුවන් එක්සෑම් එකේදී මොකද්ද? මොකක් හරි එකක් දීලා මෙන්න මේකේ මේ විකෘතියකින් තොරව ඒ කියන්නේ සංඥාවක් වර්ධනය කරගන්න පුළුවන් වෝල්ටිතා පරාසය මොකද්ද කියලා වගේ අහන්න පුළුවන්. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මේ පරාසය කියලා. ඒ කියන්නේ මේවා ඇත්තටම මේවා කටපාඩම් කරගන්න එපා. කටපාඩම් විතරක් කරලා නම් කිසිම තේරුමක් නැහැ මේවා. මේ ටික මෙන්න මේ සමීකරණ ටික කටපාඩම් කරගත්තොත් ඒක හැම එකම පැටලි කිසිම තේරුමක් නැහැ. ඒකින්ද මේවා හරියට ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. ඉස්සෙල්ලා මේවා තර්ක කියන්නේ තර්කානුකූලව දැනගන්න ඕනේ මේ ටික. ඊට පස්සේ ඒ කියන්නේ ඊට පස්සේ මතක තියාගන්න ඕන හොඳයි. ඒක ඔප්ෂනල් එකක්. හරිද? මේක ඉස්සෙල්ලා තර්කානුකූලව මේක දැනගන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඊට පස්සේ මතක තියාගන්න ඒක ඊට පස්සේ එතනින් එහාට ඔප්ෂනල් එකක් ඒක. හරි දෙකම ඒ කියන්නේ මේක හරියට තර්කානුකූලව ගන්න පුළුවන් නම් මේ ටික හරියට තේරෙනවා නම් ඕක නිකම්ම මතක තියෙනවා. ආයි අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. හරිද? ඒ කියන්නේ මේ ටික තේරුම් ගන්න ඒ කියන්නේ මේ මම ඔප්පු කිරීමෙන් දෙනවානේ. ඒවා ඒ කියන්නේ මම කරනකොට තේරෙනවා වෙන්න පුළුවන්. තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. එමෙ ඒ කියන්නේ මගෙන් අහුව පස්සේ හරි තේරෙනවානේ. ඒ තේරුණාට පස්සේ හැබැයි ඔයාලා ඒක බලන්නෙම නැතු විචොත් එහෙම ඔයාලට ඒක බැරිලා යනවා. එහෙම ඔයාලා ඊට පස්සේ ඔයාලා කරන්න එපා මෙන්න මේ වගේ සමීකරණ විතරක් පාඩම් කරන එක කරන්න එපා. හරිද? ඒ කියන්නේ ඒවා හරියට තර්කානුකූලව මේක එන්නේ කොහොමද කියලා තනියෙන් හිතන්න. ඔප්පු කිරීම කරන්නේ ඔයාලා තනියෙන් කරන්න. ඒකට තමයි මේක හරියට ඔළුවට යන්නේ. කවදාවත් ෆිසික්ස් වල විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලා පාඩම් කරලා තියෙන්නේ කියලා. බයෝ වල බලාපොරොත්තු වෙනවා පාඩම් කරලා තියෙන්නේ කියලා තමයි එක්සෑම් එකේ බලන්නේ. ඒකට කෙමිස්ට්‍රි වලත් පාඩම් කරලා තියෙනවද කියලා බලනවා. ෆිසික්ස් වල බලන්නේ මේ පාඩම් කරලා තියෙනවද කියලා නෙමෙයි මොලේ තියෙනවද කියලා බලන්න. හරිද? ඒකෙන්ද මේ පාඩම් කරලා විතරක් තේරුමක් නැහැ. මේවා හොඳට ඒ කියන්නේ තර්කානුකූලව වෙන්න ඕන ෆිසික්ස් වලදී. හරිද? ඕක ටිකක් කම්මැලි වැඩක්. බයෝ කරන කට්ටියට ෆිසික්ස් අමාරු වෙන්නේ ඕකින්ද මේ ඒ කියන්නේ තර්කානුකූල වෙන්න කම්මැලි ඒ කට්ටිය. දැන් මේක වෙන්නේ කොහොමද කියලා එහෙම තර්කානුකූල නැතුව ජීවත් වෙන්න බෑනේ. එහෙම කට්ටියට ඉතින් ඉංජිනේරු දොස්තරලා වෙලා බෑනේ තර්කානුකූල වෙන්නේ නැතුනොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ඒතකොට දැන් වම් මත කපන ඉතින් දකුණු කකුල කපනවා.
ඉවරයිනේ. එහෙම බෑනේ. ඒ තර්කානුකූල හිතා බලලා අවස්ථාව විදිහට ඒ කියන්නේ ගේමක් ගන්න පුළුවන් වෙනවා ඉංජිනේරුවෝ දොස්තරලා කියන්නේ එහෙම කරන්න පුළුවන් කට්ටියට. ඉතින් හැම දෙයකම තර්කානුකූල වෙන්න. ඒ කියන්නේ මොකක් හරි හේතුව හොයන්න. හරිද? ඒ කියන්නේ හේතුව හොයන්න නැතුව මුකුත් ඒ කියන්නේ කවුරුත් කිව්වා කියලා පාඩම් කරගන්න යන්න එපා. හරිද? ඒ කියන්නේ හේතුව හොයන්න. එතකොට Tamanට මතකත් හිටිනවා. හරිද? ඒ කියන්නේ ඔයාලා මොනවද ඒකට කියන්නේ අර හොයලා බලන්න ඕන දෙයක් ගැන. මේක වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න. දැන් ඔයාලා දැන් මම ෆිසික්ස් උගන්වනවා මට ෆිසික්ස් පුළුවන්ද කියලා හොයලා බලන්න. මම දානවා ඩිග්‍රිය මට ඒක තියෙනවද? මට දැන් ඔයාලා වෙන පන්තිකට යනවා වුණත් ඔය සර්ලගේ එයා ඉගෙනගෙන තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. පන්තිකට යනවා නම් දැන් මොකක් හරි සබ්ජෙක්ට් එකක් උගන්වන කෙනෙක් නම් මෙයාට මේක උගන්වන්න මොකක් හරි සුසුකමක් තියෙන්න බෑ. විභාගේ ෆේල් වෙච්ච මිනිස්සුන්ට බෑනේ උගන්වන්න. මෙයාට මේ සබ්ජෙක්ට් එකට ඒකක් තියෙනවද? ඒකක් ගන්න උගන්වනවා ඒකක් තියෙන්න බෑ. නේ? ඒක හොයලා බලන්න. හරිද? ඒ වගේ තමයි ජීවිතේ හැම දෙයක් ගැනම හොයලා බලන්න. ඒ කියන්නේ නිකම්ම කටපාඩම් කරගන්න එපා. මේවා ගැන තර්කානුකූල වෙන්න ඕනේ. නැත්නම් ෆිසික්ස් බෑ. හරි. මේකෙන් තියෙනවා මේක ඒ කියන්නේ මේකෙන් අහන්න පුළුවන් මෙන්න මේ ටික. මේ ටික හරියට තේරුම් ගත්තා නම් මේ එක්සෑම් එකේ එන ප්‍රශ්න ඕන එකක් කරන්න පුළුවන්. හරිද? තව මේකේ එක කොටසක් ඒ කියන්නේ තව තියෙනවා මේ ඍණ ප්‍රතිපෝෂණ ටිකනේ කරන්නේ ඒ ලෙවල් වල ධන ප්‍රතිපෝෂණ ගැන කතා කරන්නේ නැහැ. ඍණ ප්‍රතිපෝෂණ වල දැන් අපවර්තන නොවන එක කරා ඊළඟට තියෙනවා අපවර්තන එක. හරිද? ඊට පස්සේ තියෙනවා විවෘත පුඩු අවස්ථාවේ පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඉවරයි. මේ කොටස පුළුවන් මේ ඉවර කරන්න පුළුවන්. මේ දැන් ඉන්ටර්වල් දෙන වෙලාව හරිනේ. දැන් මම පාස් පේපර් එකක් කරන්න කියන්නේ නැද්ද 2003. ඉන්ටර්වල් දෙන්නන්නේ. ඕක කරන්න ගත්තම නැත්තම් වෙලා යනවා විනාඩි 20ක් විතර. මේ 2003 පාස් පේපර් එක. පොඩ විනාඩි 5ක් තියෙනවා. 2003 A level paper එකේ රචනා ප්‍රශ්නේ. දැන් රචනා ප්‍රශ්න ගොඩක් ඒවා කරන්න පුළුවන්. මම කියන්නම් අද කරන්න ඕන සෙට් එක. මේ 2003 සම්පූර්ණ ඒ කියන්නේ මේ කාරකාත්මක වර්ධක වලින් දුන්නොත් මේ මුළු ප්‍රශ්නේම ඒකෙන් දෙන්නේ. ඒකෙන් ආවොත් ඉතින් ඇති දෙයක් නැහැ. හරිද? දැන් මේ 2003 රචනා ප්‍රශ්නේ ඔයාලා ඉන්ටර්වල් එක ගන්න ඉතින් මේ පොඩක් බලන්නකො මේකේ මොනවද අහලා තියෙන්නේ කියලා නිකමට උඩින් බලාගෙන යන්නකො. ඇති මොකක් හරි ඒ කියන්නේ මේකේ අමාරු කොටසක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න යන්න. අමාරු කොටසක් කියන්නේ පොඩ්ඩක් කල්පනා කරන්න කොටසක් දෙනවා අනිවාර්යයෙන්. හරිද? ඒ වුණාට මේකේ ලකුණු 15ක් දෙනවනේ. 15 ලකුණු 10ක් විතර සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේක ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට ගන්න පුළුවන්. අර තර්කානුකූල විදිහට ඉගෙන ගත්ත කෙනෙක්ට මේක ගේමක් නෑ. විනාඩි 10කින් විතර ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙන 2003. 2003 රචනා ප්‍රශ්නේ එනං ඉන්ටර්වල් එකෙන් පස්සේ කරමු. පුළුවන් නම් පොඩ්ඩක් බලාගෙන එන්න try කරලා එන්න පොඩ්ඩක් ඉන්ටර්වල් එකෙන් පස්සේදී. පටන් ගන්නවා දැන් කීයේ වෙලාව 6:22යි 6:52 6:52 වෙද්දී එන්න